අපි එදා මොනවා කිව්වේ දැන් අපි එදා කිව්වේ මේ ස්ක්‍රීන් එක පේනවනේ. අපි දැන් TRN යනවා කියන කිව්වා නේද? करने डिस्प्ले करेंगे හරි දැන් අපි ඉදා කිව්වේ TRN ගැන කිව්වනේ නේද? TRN ගැන කිව්වා. TRN වල තියෙනවා එක තනි අණුවක් නේද? RNA තනි අණුවක්. ඒකේ තුන කෙලවරට තමයි ඇමිනෝ ආම්ලය සම්බන්ධයි. පුදු තුනක් තියෙනවා කියලා කිව්වා. ඒක තුන්වෙනි කෙලවරටයි මේ ඇමිනෝ ආම්ලය සම්බන්ධ වෙන එක අපි මේ රූප සදානේ තුන කෙලවරට. ඊළඟ එක පුදුක තියෙනවා කොහොමද? ඒකේ තියෙනවා විශේෂ භස්ම තුනක්. මේ භස්ම තුන හරියටම අනුපූරකයි කිව්වා mRNA වල තියෙන කෝඩෝලය. සයි භස්ම තුනට අපි කිව්වා ප්‍රතිකෝඩෝලය කියලා. මතකයි අපි කිව්වා ප්‍රතිකෝඩෝලය. හරිද? එතකොට මේ TRN යන්නේ නිරූපණය ලේසි කරා මෙන්න මේ විදිහට. ඒකෝක මේ කෙන්ද වර්ගයේ තියෙන එක තමයි තුන කෙලවර. ඒකට තමයි ඇමිනෝ ආම්ල සම්බන්ධ වෙන්නේ. ඒතර මේ තියෙන්නේ අර තියෙන ප්‍රතිකෝඩෝනේ මේක අනුපූරකයි mRNA වල තියෙන භස්ම තුනට. හරිනේ? right. දැන් ඊළඟට මොකද වෙන්නේ කියලා තමයි අපි දැන් බලන්න යන්නේ. දැන් අපි මොකද මෙච්චර වෙලා මොකද උනේ? මෙච්චරලා ඉච්චදී තමයි මේ මෙච්චර වෙලා වෙච්ච දේ තමයි අපි කිව්වා මේ ජාලය තුල තමයි තියෙන්නේ මේ අපේ ප්‍රෝටීන හදන්න ඕන කරන තොරතුරු ටික ජාලය ඇතුලේ ඒක DNA අණුව මොකද කියන්නේ DNA අණුව කියන්නේ ඊළඟට DNA අණුව කොපි කරන් එනවා කිව්වා පිටපත් කරගෙන එනවා පිටපත් කරගන්නවා කිව්වා mRNA හරිද mRNA අණුව හදන් එනවා කිව්වා ඊළඟ වංශය mRNA අණුවේ පටන් ගන්න එක විතරම ස්ටාර්ට් කෝඩ් වලින් ඒක හැම විටම AUG කිව්වා මතක තියාගන්න කිව්වනේ AUG කියලා. ඒතකොට ඔය විදිහට ඊළඟ භාෂාව තුන ඔහොම තියෙනවා එක අවසානයේ තියෙනවා එක ස්ටොප් කෝඩ් වල එක අපි තුන ඒක අපි AUG කියලා දෙමු. හරි නේද? ඒ වගේ අවසානයේ මේක මේ වගේ අවසානයේ තමයි මේකට අවසාන කෝඩ් වෙන්නේ. කියන්නේ ස්ටොප් එක. මේක තමයි ඒක ස්ටාර්ට් එක. ඒතර මේ අතර තියෙනවා තමයි ඇමිනෝ ආම්ල සඳහා කේතේ සපයන්නේ. එහෙම නැත්නම් ඇමිනෝ ආම්ල සඳහා කේතේ. කොහොම තමයි අපි දැන් ඔය කිව්වේ. දැන් මෙයා තමයි අරගෙන ආවේ කොහෙටද? රයිබෝසෝමයේ වෙතට. දැන් මේ රයිබෝසෝමයේ වෙතට උඩ අරගෙන ආවා. එතකොට මේ රයිබෝසෝමයේ යට තියෙන පුංචි ඒකකයකයි ඒ mRNA අණුව සම්බන්ධ වෙන්නේ. එහෙම කිව්වා. මේ වගේ. mRNA සම්බන්ධ වෙන පුංචි ඒකකයක. ඊළඟට කිව්වා අපි දැන් මේකේ ඊළඟට වෙන දේ තමයි මේක ලොකු ඒකකය. මේකට සම්බන්ධ වෙලා තමයි කිව්වා ඊළඟ කෘත්‍යාත්මක රයිබෝසෝමයක් හදන්නේ. මේකේ තියෙනවා ප්‍රදේශ තුනක්. මතකයි. නේද? මේක ප්‍රදේශ තුනක් තියෙනවා කිව්වා. මතක ඇතිනේ ඔන්න ඔය ටික තමයි අපි දැන් එදා කිව්වේ. දැන් ඒකවල දැන් අපි මෙතන ලියාගත්ත මේකේ තියෙන භාෂාව මොකක්ද අපි කිව්වේ?
අපි ඒකම නියුක්ලියෝටයිඩ් භාෂාව කියන අකුරු හතරයි. අකුරු හතර උනාට වචන තියෙන ඔක්කොම 64යි. ඊළඟ ඒක කොපි කරගත්තකෝ ඒක කොපි කරගත්තේ අපි ගොඩ නියුක්ලියෝටයිඩ් භාෂාව කියලානේ. ඊළඟ දැන් මේ භාෂාව ඊළඟ පරිවර්තනය කරන එක මොනවද? ඇමිනෝ අම්ල භාෂාව. ඒක නම් 20ක් තියෙනවා. ඒක 4 20කට පරිවර්තනය කිරීම තමයි මෙතන කරන්නේ. එතකොට මේක ට්‍රාන්ස්ලේටර් කවුද? පරිවර්තකයා. පරිවර්තකයා විසිකරන්න කොන්නේ කවුද? කිව්වා P R N යම තමයි පරිවර්තකයා. උතන් කරනවා වගේ තමයි කිව්වා. හරි නේද? එතකොට අපි කිව්වද පරිවර්තනයේ පියවර ටික කිව්වද? හරි දැන් ඊළඟට අපි සඳහන් කරගන්න ඕනේ මේ පරිවර්තනයේ යාන්ත්‍රණය. හරි. දැන් මේ පරිවර්තනය කියන එක මොකක්ද පරිවර්තනය කියන්නේ? නියුක්ලියෝටයිඩ් භාෂාව ප්‍රෝටීන් නැත්නම් පොලිපෙප්ටයිඩ් භාෂාවට ඇමිනෝ භාෂාවට පරිවර්තනය කිරීම පියවර තුනකින් සිද්ධ වෙනවා. ඒකේ පළවෙනි එක තමයි ප්‍රාරම්භය කියන්නේ. ස්ටාර්ට් කරන්නේ ප්‍රාරම්භය. ඒක තමයි පළවෙනි පියවර. ඊළඟ දෙවෙනි පියවර තමයි දිගු වීම කියන්නේ. දිගු වීම. දිගු වීම කියන එක තමයි දෙවෙනි පියවර. ඊළඟ තුන්වෙනි පියවර තමයි සමාප්තිය කියන්නේ. තුන්වෙනි පියවර සමාප්තිය. සමාප්තිය. ඔය පියවර තුنين සිද්ධ වෙන්නේ. හැබැයි මේ දිගු වීම කියන පියවර කියන්නේ දෙවෙනි පියවර. ඒක තව උප පියවරවල් තුනකට බෙදලා තියෙන එකක් තමයි මේ පියවර දිගු වීම කියන එක මේ අතුරේ තව පොඩි පියවර තුනකට බෙදලා තියෙනවා. ඒකේ එක පියවරක් තමයි කෝඩෝන හඳුනාගන්න. කෝඩෝන හඳුනාගන්න. ඊළඟ දෙවෙනි පියවර තමයි කියන්නේ දිගු වීමේ දෙවෙනි පියවර තමයි පෙප්ටයිඩ් බන්ධන සෑදීම. පෙප්ටයිඩ් බන්ධන සෑදීම. ඊළඟට තුන්වෙනි ස්ටෙප් එක තමයි කියන්නේ දිගු වීමේ පරිසංකරණය. කරන්නේ මේ ක්‍රමයෙන් තමයි අපි දැන් ඔය පරිවර්තනයේ යාන්ත්‍රණය කියන එක ඉගෙන ගන්න. පරිවර්තනයේ යාන්ත්‍රණය. පරිවර්තනයේ යාන්ත්‍රණයේ ප්‍රධාන අදියර තුනයි. මොකද යාන්ත්‍රණයේ අදියර තුන ආරම්භය, දිගු වීම සහ සමාප්තිය. එතකොට දිගු වීම කිව්වම මේක තව කුඩා අවස්ථා තුනකට බෙදෙනවා. ඒ තුන තමයි කෝඩෝන හඳුනා ගැනීම, පෙප්ටයිඩ් බන්ධන සෑදීම සහ පරිසංකරණය. හරි නේද? හොඳයි දැන් අපි ඒක ලියාගමු. මේවා අපි ලියාගමු. පරිවර්තනයේ යාන්ත්‍රණය කියලා කියන්නේ සෛලප්ලාස්මයේ රයිබෝසෝම වල සිදුවේ. සෛලප්ලාස්මයේ රයිබෝසෝම වල සිදුවේ. ඊළඟ දෙක මේ ප්‍රධාන පියවර තුනකින් සිදුවේ. ඒක පළවෙනි එක තමයි ප්‍රාරම්භය. ඊළඟ දෙක දිගු වීම. ඊළඟ අපි ලියනවා මෙම දිගු වීමේ පියවරද
පියවර තුනකින් සිදු වේ. දිගු වීමේ පළමු පියවර තමයි කෝඩෝන හඳුනා ගැනීම. දෙක පෙප්ටයිඩ් බන්ධන සෑදීම. තුන පරිසංක්‍රමණය. හරි. ඊළඟ පරිවර්තනයේ අන්තිම පියවර තුන්වෙනි පියවර තමයි සමාප්තිය. දිගු වීම තමයි කොට සංකීර්ණ. දැන් අපි මුලින්ම බලන්න ඕනේ ප්‍රාරම්භයේ කියන ස්ටෙප් එක. ලිව්වද? ප්‍රාරම්භයේ. මේක වෙන්නේ මොකක්ද? ඔයාලට පේනවා මේක වෙන දේ තමයි. දැන් මේ තියෙන්නේ රයිබෝසෝමයේ උපේකකේ. කුඩා උපේකකේ තියෙන්නේ. හරිද? එතකොට මේ කුඩා උපේකකයට mRNA අණු සම්බන්ධ වෙනවා. අපි ලිව්වා mRNA බන්ධක ස්ථානයට සම්බන්ධ වෙනවා. ඒ තමයි මුලින්ම වෙන්නේ. හරි නේද? දැන් අපි දන්නවා දැන් මේ mRNA එකේ තියෙන්නේ මොකද්ද? අර පොලිපෙප්ටයිඩ් හදන එකේ තොරතුරු ටිකනේ තියෙන්නේ. එතකොට අපි දන්නවා ඒක ස්ටාර්ට් කරන්නේ මොකෙන්ද? ආරම්භක කෝඩෝනින් ස්ටාර්ට් කෝඩෝන් එක. ඒක තියෙන්නේ නිතරම සෑමිට මොකක්ද තියෙන්නේ? AUG. අපි දන්නවා AUG වලට සමපාත වන්නේ tRNA අණුවේ තියෙන්නේ කුමන ප්‍රතිකෝඩෝනයක්ද? UAC. හරි නේද? එතකොට මේ UAC තියෙන tRNA අණුවේ තුන්වෙනි කෙලවරට සෑමයටම සම්බන්ධ වෙලා තියෙන මීථායනින් එකක්. අපි කිව්වා ප්‍රෝටීන් සංශ්ලේෂණයේ ආරම්භයේ ශූන්‍යස්ටිකේ මීථායනින් කියලා. එතකොට මීථායනින් බැඳගත්තු අර AUG කියන ආරම්භක කෝඩෝනයේ ප්‍රතිකෝඩෝනයේ තියෙන tRNA අණුව ඇවිල්ලා මොකද කරන්නේ? අර ආරම්භක ප්‍රතිකෝඩෝනයේ කෝඩෝනයත් සමග සම්බන්ධ වෙනවා. හරි නේද? එහෙම සම්බන්ධ වුණාට පස්සේ මොකද කරන්නේ? මේ ලොකු උපේකකේ ඇවිල්ලා රයිබෝසෝමයට සවි වෙනවා. හැබැයි එහෙම සවි වෙන්නේ තමුතු ක්‍රමයකට. මොකක්ද තමුතු ක්‍රමය? අර AUG කියන එක හරියටම P ස්ථානයට සමපාත වෙන විදිහට මේ mRNA එක එහෙට මෙහෙට පැද්දිලා ගිහිල්ලා එහාට මෙහාට ගිහිල්ලා ගානට සමපාත කරගන්න P එක. කිව්වද තේරෙනවද? ඔන්නෝම තමයි වෙන්නේ. එතන මොකද කියන්නේ? මොකද කොහොම වෙන්නේ එතකොට? මුලින්ම මොකද වෙන්නේ? මුලින්ම වෙන්නේ දේ තමයි mRNA අණුව රයිබෝසෝමේ කුඩා උපේකකයේ බන්ධක ස්ථානයට සම්බන්ධ වෙනවා. හරි නේද? ඊට පස්සේ මොකද වෙන්නේ? ඊට පස්සේ වන්නේ mRNA අණුවේ අර කෝඩෝන සෙට් එකේ ආරම්භක කෝඩෝනේ. ඒක AUG ම තමයි වෙන මුකුත් නැහැ එකයි. AUG. ඒ තියෙන දැනට මොකද කරන්නේ? tRNA අණුවක් ඇවිල්ලා සම්බන්ධ වෙනවා. මොකද්ද tRNA අණුව? මේ AUG වලට අනුකූල කරන භස්ම ත්‍රිකය UAC භස්ම ත්‍රිකයේ තියෙන නැත්නම් ප්‍රතිකෝඩෝන ඉසක tRNA අණුව තමයි සම්බන්ධ වෙන එකට හේතුව ඒක සෑම විටම මේ තුන කෙලවට බැඳලා තියෙන්නේ මීථායන. හරි නේද? මීථායනෙන් සම්බන්ධ වුණා. ඊට පස්සේ මොකද කරන්නේ? ඊට පස්සේ වෙන දේ තමයි රයිබෝසෝමේ විශාල උපේකකය මේකත් එක්ක සම්බන්ධ වෙලා කෘත්‍යාත්මක රයිබෝසෝමයක් හදනවා. ඊට පස්සේ මොකද මේ mRNA අණුව එහෙට මෙහෙට ලිස්සලා ගිහිල්ලා ගානට අර මීථායනින් තියෙන tRNA එක හරියට P ස්ථානයට එන පරිදි සමපාත කරගන්නවා. ඊළඟට දැන් අපි කිව්වොත් මෙතන මෙන්න මේ අවස්ථාවේදී මෙතන මොනවද තියෙන්නේ? මෙතන තියෙන්නේ රයිබෝසෝමේ කුඩා උපේකකයේ තියෙනවා. ඊළඟට mRNA අණුව තියෙනවා. ඊළඟට tRNA අණුව තියෙනවා. මෙන්න මේ සෙට් එකම ගත්තාම මේ සෙට් එකට කියන විශේෂ නම පරිවර්තන ආරම්භ කිරීමේ සංකීර්ණය කියලා. ඒතර පරිවර්තනයේ ආරම්භ කිරීමේ සංකීර්ණය ඇදලා තියෙන්නේ මොනවද? රයිබෝසෝම උපේකකයයි. ඊළඟට
mRNA එකයි ඊළඟට tRNA එකයි. එතකොට මේ රයිබෝසෝම උපේකකයි mRNA tRNA ඔක්කොම සෙට් වෙච්ච මේකත් එතකොට ඒකටම තමයි ආйти දැන් සංකීර්ණයටම තමයි. හරි නේද? තේරුණා නේද? මොකද මේක මේ මෙතන මේ කැලි දෙකම සම්බන්ධ වෙන මේක වැඩ කරන්නත් එපා. කෘත්‍යාත්මක වෙන්නත් එපා. හරි නේද? ඒතර කෘත්‍යාත්මක රයිබෝසෝමිය තමයි අපි ඒකට කියන්නේ. ඒතර ඒකට දෙන නම තමයි පරිවර්තනය ආරම්භ කිරීමේ සංකීර්ණය කියලා. ඒතර මේක තමයි ප්‍රාරම්භයේදී සිදුවන දේ. ඒතර ප්‍රාරම්භයේදී සිදුවන දේ මොකක්ද? පරිවර්තනය ආරම්භ කිරීමේ සංකීර්ණයක් සෑදීමයි. ඒක වෙන්නේ කොහොමද? අර විදිහට කියන්න ඕනේ කුඩා උපේකකයකට mRNA අණු බැඳුනා අර අදාළ බන්ධක ස්ථානයේ AUG කියන ආරම්භක කෝඩුවනේ tRNA අණු සම්බන්ධ වුණා. ඊට පස්සේ මොකද වෙන්නේ? විශාල උපේකකයක් හැදුනා. ඊට පස්සේ mRNA ඒකට මේට සෙලවිලා ගිහිල්ලා ගානට tRNA එක කොට සම්බන්ධ කරගන්න. P ස්ථාන කරලා ඇඩ්ජස්ට් කරගන්න. ඔන්න ඕක තමයි එහෙම කරාට පස්සේ තමයි අපිට ලැබෙන්නේ පරිවර්තන ආරම්භ කිරීමේ සංකීර්ණ. හරිද? අපි සඳහන් කරගමු. අපි ලියාගමු මේදී මුලින්ම රයිබෝසෝමේ කුඩා උප ඒකකයේ මේදී මුලින්ම රයිබෝසෝමයේ කුඩා උප ඒකකයේ බන්ධන ස්ථානයේ සමග mRNA අණුව සම්බන්ධයි. mRNA අණුවේ ඊළඟට mRNA අණුවේ අදාළ පොලිපෙප්ටයිඩ් සාධන නියුක්ලියෝටයිඩ් අණු පිළිවෙලේ ආරම්භක කෝඩෝනය සමග මීථයනින් ඇමිනෝ අම්ලය සමග පැමිණෙන tRNA අණු සමග බැඳි ඊට පස්සේ මොකද වෙන්නේ? අනතුරුව විශාල රයිබෝසෝමේ විශාල උපේකකයේ සමග කුඩා උපේකකය සමග බැඳී කෘත්‍යාත්මක රයිබෝසෝමයක් සාදයි. අනතුරුව mRNA අණුව චලනය වෙන්නේ ආරම්භක tRNA අණුවේ ඇති AUG ප්‍රතිකෝඩෝණය AUGV ප්‍රතිකෝඩෝණය වරහන් ඇතුලේ මොකක්ද ඒක? UAC වරහන් ඇතුලේ. එනම් UAC
රයිබෝසෝමයේ විශාල උපේකකයේ ඇති P ස්ථානයේ සමග සමපාත කරගනි. මෙලෙස ඊළඟ මෙලෙස රයිබෝසෝම උපේකක mRNA හා tRNA එක්වී සාධන සංකීර්ණය පරිවර්තන ආරම්භ කිරීමේ සංකීර්ණය ලෙස හැඳින්වේ. अब मैं रूपसना दिला नहीं दिया ना मैं दिला नहीं थी मैं दिला नहीं थी ඊළඟට අවසානයේ tRNA හි අණුවේ ඇති AUG හි ප්‍රතිකෝඩනය වන UAC සමග mRNA අණුවේ ඇති ආරම්භක කෝඩෝනය වන AUG हाइड्रोजन बंधन मगिन बंधने भी एय अन्य हाइड्रोजन बंधन හැදුනට පස්සේ ඒක පරිවර්තනය ආරම්භ කිරීමේ සිග්නල් එක ලෙස ක්‍රියා කරයි. මේ පරිවර්තනය ආරම්භ කිරීමේ සංඥාව ලෙස සංඥාව සපේ. ඒක තමයි සිග්නල් එක. ඒක උනාට පස්සේ තමයි දෙවෙනි ස්ටෙප් එකට යන්නේ දිගු වීමට. මම හිතන වැඩේ තේරුණා කියලා. හරි නේද? දැන් අපිට තියෙන ඊළඟ එක. දැන් දෙවෙනි පියවර දිගු වීමනේ. ලියාගන්න දිගු වීම කියලා. දැන් අපි මෙතන කියන ටික විස්තර කරොත් අපි මෙතෙක් කිව්වේ කොහොමද දැන් අපි කියන්නේ? දැන් මේ තියෙන ස්ටාර්ට් එක මේ තියෙන රයිබෝසෝමය හරි ඊළඟට මේ තියෙන විශාල උපේකකය ඊළඟට මැද තැන තමයි P ස්ථානයේ ඒතර තමයි mRNA එක තියෙන්නේ බැරිද මේ තියෙන mRNA එක අර මෙතන තමයි AUG තියෙන්නේ අර මේක තමයි tRNA වෙන්නේ tRNA මේක කියලා තමයි තියෙන්නේ ඊළඟට UAC ප්‍රතිකෝඩෝනේ මේක තමයි හයිඩ්‍රජන් බන්ධන දැන් මේක කෙලවර තමයි මීථෑනින් බෙදලා තියෙන්නේ මීථෑනින්
ඒතර මේක තමයි පරිවර්තනය ආරම්භ කිරීමේ සංකීර්ණය ඔක. හරි නේද? right. දැන් ඊළඟට වෙන්නේ මොකද? ඊළඟට වෙන දේ තමයි මේකට මෙතන කියන්නේ මෙතන රෙමයිනෝයිසයිඩ් බන්ධන ස්ථානයේ දැන් භාෂණ තුනක් තියෙනවානේ. හරිද? ඒකත් අපි හිතමු වාක්‍යයේ භාෂණ තුනක් තියෙනවා කියලා මොකක්ද කියන්නේ? අපි ඒක කරමු කැමතිද විදිහට. අපි කියමු A G G ඊළඟ භාෂණ තුන. හරි නේද? මේක ඉදිරියට තියෙන භාෂණ තුනක් තියෙනවා. මේක විතරම තියෙනවා. ඔබ ටික ටිකටම. මේක අවසානයේ මොකක්ද තියෙන්නේ? අවසානයේ තියෙන ස්ටොප් කෝඩ් ඕන එක. UA එක අපි කරන්නේ UA ස්ටොප් කෝඩ්. දැන් මේක විතර ඇමිනෝ අම්ල විතර 1 2 3යි තියෙනවා අපේ එකේ. හරි නේද? මෙන්න පැහැදිලි නේද? එතකොට දිගුවීමේ සිදු කරන්නේ මොකද? දිගුවීමේ සිදු කරන්නේ මේ දැන් tRNA වලින් තියෙන ඇමිනෝ අම්ල ටික මෙන්න මෙතෙන්දී පොලිපෙප්ටයිඩ් සම්බන්ධන නැත්නම් පෙප්ටයිඩ් බන්ධන හදලාකට සම්බන්ධ කරන එක. දැන් අපි ලා කිව්වා ආපු වෙන්නේ කොහොමද කියලා. දැන් අපි දන්නවා දැන් මෙතන තියෙන මීථයිලින් වල එක කෙලවරක තියෙන මොකක්ද? අම්ල කාණ්ඩය. අනිත් කෙලවර තියෙන මොකක්ද? ඇමයිනෝ කාණ්ඩය. හැම ඇමිනෝ අම්ලයක් නෙමෙයි. හරි නේද? එතකොට දෙවනුවට කියන ඇමිනෝ අම්ලය සම්බන්ධයෙන් මේ කෙලවරට මේ කෙලවරට. ඒක අපහාරක ධ්‍යාන කෙලවර සම්බන්ධන්නේ මෙන්න මේ කෙලවරට. අම්ල කාණ්ඩය අම්ලාන්තර තමයි මේක සම්බන්ධ වෙන්නේ. මේක පැහැදිලි කියන දේ. අම්ලාන්තය සම්බන්ධ මේ පැත්තට නෙමෙයි. හරි නේද? එතකොට මොකක්ද දිගුවීමේදී වෙන්නේ මොකද? අර සම්බන්ධ වෙච්ච mRNA වල තියෙන කෝඩ් වල ටික කියව මොකද කරන්නේ? අර කිව්ව ඇමිනෝ අම්ල tRNA වල කියන ඇමිනෝ අම්ල ටික පෙප්ටයිඩ් බන්ධන හදමින් අම්ලන එක තමයි දිගුවීමේදී කරන්නේ. එතකොට මේ ඇමිනීමේදී අපි දන්නවා මේකේ අම්ල අන්තය තමයි ඇමිනෝ අම්ලයේ පෙප්ටයිඩ් බන්ධනයක් සම්බන්ධ සඳහන් මේ කෙලවරට නෙමෙයි. තේරුණා නේද? අපි ඒක සඳහන් කරගන්න. අපි මෙහෙම ලියාගමු. දිගුවීමේදී සිදුවන්නේ tRNA මගින් රැගෙන එන ඇමිනෝ අම්ල mRNA කෝඩ් වන අණුපිළිවෙලට අනුරූපව mRNA කෝඩ් වන අණුපිළිවෙලට අනුරූපව පෙප්ටයිඩ් බන්ධන සාදමින් පොලිපෙප්ටයිඩ් දාමය සෑදීම මෙහිදී පොලිපෙප්ටයිඩ් දාමයේ C අන්තයට වරාන් ඇතුලේ අර කාබොක්සිල් අම්ල කෙලවරට tRNA මගින් රැගෙන එන ඇමිනෝ අම්ල පෙප්ටයිඩ් බන්ධන සාදමින් එකක් පිටුපස එකක් ලෙස එකතු වේ. මෙම ක්‍රියාවලිය ත්‍රිත්ව කෝඩෝන මගින් පාලනය වේ. ඒ කියන්නේ තමයි මේකයි කතන්දරය. ත්‍රිත්ව කෝඩෝන මගින් පාලනය කියන්නේ දැන් අපි දන්න දැන් මේක ඉවරුණා කියනකො. ඊළඟ mRNA අණුව රයිබෝසෝමයට ඇතුල් වෙන්නේ තුන ගන්න. තුන යන්නේ එක එක නෙමෙයි. දැන් අපි හිතමු මේක ආයෙත් මේ එකක් වෙන සෙට් එක තුන යන්නේ. තුනේ ගන්න. රයිබෝසෝමයට ඇතුල් වෙන්නේ තුනේ සෙට් එකයි. තනි තනියම නෙමෙයි. තේරුණා නේද? මේකට ඇතුල් වෙනවා නම් කෙලිම තුනක් ඉවත් වෙනවා නම් තුනක්. ඒ කියන්නේ කෝඩෝනේ තමයි යන්නේ. පැහැදිලි නේද? හොඳයි ඊළඟට අපි ලියාගමු. මෙහෙම ලියාගමු පළමු පියවර අවසන් වෙනවා.
එන ප්‍රාරම්භයේ අවසාන වලට මොකෝ වෙලා තියෙන්නේ? කෘත්‍යාත්මක රයිබෝසෝමයේ P ස්ථානයේ මේ පැවණීන් හා බැඳුණු පළමු tRNA අණුව පවතින අතර ඒ ස්ථානයේ විශ්ව පවතින. එතකොට දෙවනු ඊළඟ වතාවේ දැන් දෙවනි tRNA අණුව මේ අණුව මුලින්ම එකතු වෙන්නේ කාටද? මෙන්න මේ A ස්ථානයේ. දැන් මෙතන තියෙන ඇමිනෝ අම්ලය මොකක්ද කියලා කිව්වේ කිය අපිට අර කෝඩ් වන සලකුණේ. අපි chart එකක් කිව්ව නේද? ඒ කෝඩ් වන සලකුණෙන් අපිට කිව්වේ ඇයි? අපි කිව්වේ chart එකක් සඳහන් කරගත්තේ. right. දැන් ඔය තියෙන මොකද්ද මම දැන් ලියලා තින්නේ AGG කියලා මම මේ ලියලා තියෙන්නේ. ඒතර පළවෙනි ස්ථානයේ තියෙන්නේ මොකද්ද ළමයි මේකේ? ඒ මේක දෙන ෆස්ට් mRNA බේස් එක ඒ තියෙන එක. මේ තියෙන ඒතර මෙන්න මේ තීව්‍රතාව ගතයි කියලා. ඒ දෙවනි ස්ථානයේ තියෙන්නේ මොකද්ද? G. එහෙනම් මෙන්න මේ කොටුවේ තමයි ඊළඟට අයිති වෙන්නේ. මේ පේළිය. අවසානයේදී තියෙන්නේ මොකද්ද? G. මේක. ඒතර ඇමිනෝ අම්ලයේ නම මොකද්ද? ආජිනීන්. තේරුණාද? AGG වලින් ගේන ඇමිනෝ අම්ලය ආජිනීන්. හරි නේද? එතන ආජිනීන් සම්බන්ධ වෙච්ච tRNA අණුවේ ප්‍රතිකෝඩෝණය මොකක්ද? මේ tRNA අණුව මෙතන තියෙන්නේ එතකොට ආජිනීන්. හරිද? එතන මේකේ තියෙන ප්‍රතිකෝඩෝණය මොකක්ද? මෙතන එනවා එතන අනිවාර්යයෙන් මොකද්ද? යුරසින් ඊළඟට සයිටෝසින් සහ සයිටෝසින්. එතන මේ UCC තියෙන හැම එකෙම තියෙන මොකද්ද? ආජිනීන්. අන්න ඒ වගේ. කිව්ව දේ තේරුණා නේද? හරි පැහැදිලි නේද? එතකොට දෙවෙනි තරට එන්නේ කොහොමද tRNA යම. මෙන්න මෙහා එන්නේ දැන් ඒක. දෙවෙනි තරට එන්නේ මෙහා. මෙතන තමයි දෙවෙනි තරට මේ ස්ථානයේ. දැන් ඔය කිව්ව ක්‍රියාවලිය. ඔය දිගුවීමේ ක්‍රියාවලිය අපි කියන්නේ අවස්ථා තුනකින් සිදු වෙනවා කියන. මොකද අවස්ථා තුන කෝඩෝන හඳුනා ගැනීම, පෙප්ටයිඩ් බන්ධන සෑදීම සහ පරිසංක්‍රමණය. හරි නේද? ඒත් අපි එහෙම ලියාගමු. අපි ලියමු දිගුවීමේ මුලින්ම සිදුවන්නේ මොකද්ද? කෝඩෝන හඳුනා ගැනීම. අපෝ ලියන දෙවන පියවර බන්ධන සැදීම මම හිතලා දෙවන ආයි ලියන්න ඕනේ නෙවෙයි ඕන වෙන එකක් නැහැ නේ. හරි දැන් ආ බලමු මොකද පළමු පියවර කියලා. කෝඩෝන හඳුනා ගැනීම. මොකද වෙන්නේ? දැන් මොකද වෙන්නේ කියන්නේ? එතකොට අර ඒ බන්ධන ස්ථානයේ ඒ කියන බන්ධන ස්ථානයේ පවතින කෝඩෝනියට ගැළපෙන අනුපූරක වෙච්ච ප්‍රතිකෝඩෝනියේ තියෙන tRNA අණු මුලින්ම හඳුනා ගන්නවා. මෙතන දැන් මේ රයිබෝසෝමයට තොග පිටින් එනවා. ඉටු කියලා එනවා tRNA අණු. ආවට මෙයා ඉඩ දෙන්නේ කාටද? මෙයාට මම නෑ නෑ එයා හඳුනගන්න බෑ. හඳුනගන්න දෙයක් දෙන්නේ නෑ. ඒක තමයි මුලින්ම සිද්ධ වෙන්නේ. හරි නේද? ඒ කියන්නේ මෙතන මේ රයිබෝසෝමයේ වෙත එන විශාල tRNA අණු සංඛ්‍යාවෙන් මෙන්න මේ ඒ ස්ථානයේ තියෙන කෝඩෝනේට හරියටම මැච් වෙන ප්‍රතිකෝඩෝනේ තියෙන tRNA අණු හඳුනාගෙන ඊට පස්සේ තමයි ඒකට සම්බන්ධ වෙන්න දෙන්නේ. ඒක තමයි බලන්නේ. හඳුනාගන්න අපි ලියාගමු. රයිබෝසෝමයේ කරා පැමිණෙන අපි මේ කෝඩෝන හඳුනා ගැනීම යටතේ කියන්නේ.
රයිබෝසෝමේ කරා පැමිණෙන විවිධ tRNA අතරින් මේ මයික් එකක් තියුණා අතන රෙඩි කරලා හරිද? රයිබෝසෝමේ කරා පැමිණෙන විවිධ tRNA අතරින් ඒ බන්ධන ස්ථානයේ පවතින mRNA හි කෝඩෝනයට අනුපූරක වූ ප්‍රතිකෝඩෝනය ඇති tRNA අණුව හඳුනා ගැනීම සහ ඒ සමග භස්ම යුගල් වීම මෙහිදී සිදුවේ. එතකොට ඔයාලට පේනවා මේ කෝඩෝන හඳුනා ගැනීම අවසාන වුණා මොකද වෙන්නේ? දැන් මෙතනට ඇවිල්ලා අර දෙවෙනි tRNA එක දැන් ඇවිල්ලා මෙතනට සම්බන්ධ වෙලා හඳුනා ගත්තානේ. හරිනේ? එතකොට ඒක තියෙනවා නේද? ආජීනි මෙතන තියෙනවා නේද? අපි ලියුවා U C C මෙතන හයිඩ්‍රජන් බන්ධනය දෙක තියෙනවා. දැන් ඒතර කෝඩෝන හඳුනා ගැනීම අවසානයේ මොකද වෙන්නේ? P ස්ථානයේ අර පළමු ආරම්භක AUG තියෙනවා. ඊළඟ A ස්ථානයේ දෙවෙනි එකට tRNA එක බෙදලා තියෙනවා. මෙතන හිස්. හරි නේද? ඕක තමයි වෙන්නේ. ඒතර අපි ලියා ගමු. මෙම කීවර අවසාන වන විට A බන්ධන ස්ථානයේ රයිබෝසෝමය කරා අලුතින් පැමිණි නව tRNA අණුවද P ස්ථානයේ වර්ධනය වෙන පොලිපෙප්ටයිඩ් ඇති tRNA අණුවද ඒ කියන්නේ අර AUG කියන එක ඇත. හැබැයි මේ වැඩේ කරන්න ශක්තිය ඕනේ. ඒ ශක්තිය ලබා ගන්න ATP වලින් නෙමෙයි GTP වලින්. මේ සඳහා ශක්තිය වැයවේ ඒ ලබා ගන්න GTP වලින්. ATP නොවේ. guanosine triphosphate, adenosine triphosphate නෙමෙයි. අර පෙප් චක්‍රෙත් ආවේ උගනේ GTP. හරි නේද? හරි. දැන් ඊළඟට එන්න මොකද? දැන් යන දෙවෙනි පියවරට. මොකක්ද දෙවෙනි පියවර? පෙප්ටයිඩ් බන්ධන සෑදීම. දිගීමේ දෙවෙනි පියවර. හරි නේද? දැන් මෙතෙන්දි මොකෝ වෙන්නේ? මෙතෙන්දි වෙන දේ තමයි ළමයි. දැන් වෙන දේ මේකයි. දැන් මේ මීපෑමීන් වල අම්ල කාණ්ඩය කියන අපි ඕනේ. මේ අම්ල කාණ්ඩය මේක පාවිච්චි කරන්නේ. හරිද? ඒත් මෙතනට ආපු එකේ NH2 කාණ්ඩය. තමයි ඔය කාණ්ඩය. මෙන්න මේ දේ අතර පෙප්ටයිඩ් බන්ධනයක් සෑදලා වදින පෙප්ටයිඩ් බන්ධනයක් සෑදීම තමයි මෙතන සිදුවේ. හරි නේද? ඒ කියන්නේ T බන්ධන ස්ථානයේ පවතින ඇමිනෝ අම්ලයේ අම්ල කාණ්ඩය මෙතන පැමිණි එකේ NH2 කාණ්ඩයත් අතර පෙප්ටයිඩ් බන්ධන සෑදීම තමයි දෙවෙනි පියවර.
අපි සඳහන් කරගමු. P ස්ථානයේ පවතින P ස්ථානයේ පවතින වර්ධනය වන පොලිපෙප්ටයිඩේ ඇති අවසාන ඇමිනෝ අම්ලයේ කාබොක්සිල් කාණ්ඩය ඒ ස්ථානයට පැමිණි නව ඇමයිනෝ අම්ලයේ ඇමයිනෝ කාණ්ඩය අතර පෙප්ටයිඩ් බන්ධනයක් සෑදීම මෙහිදී සිදුවේ. හරි නේද? ඊට පස්සේ අපි සඳහන් කරගමු මෙම පියවරේදී මොකද වෙන්නේ? තව වැඩක් වෙනවා. දැන් මෙතන බැඳුනානේ තමයි දැන් උනාට කියන මෙතන තමයි බැඳෙනවා. මෙතන බැඳෙනවා. හරිද? බැඳුනාට පස්සේ වෙන දේ තමයි මේ කෑල්ල කියලා මෙතන ජොයින් කරනවා. කිව්වද තේරෙනවද? දැන් මෙතන ඇතුලෙන් අනිත් ඔය රුට් කෑල්ල දැන් මෙතන තියෙන AUG මෙතන AUG මේක දැන් වුණ අම්ල කාණ්ඩය දැන් මේ අතර තමයි පෙප්ටයිඩ් බන්ධනය හැදුනේ පෙප්ටයිඩ් බන්ධනය දැන් වල වෙන මේ හැදිච්ච එකේ එක කෙලවරක් මෙයාට බැඳිලා අනිත් එක මෙයාට බැඳිලා හරි නේද හැබැයි දෙකට බැඳිලා තියෙන්න බෑනේ ඊට පස්සේ මොකද මෙතනින් ගැලවිලා මෙයාට මේක දීලා තේරෙනව නේද දැන් මෙයාට ගැලවිලා යන්න ලේසි මෙයා තමයි බැඳිලා තියෙන්නේ කිව්වනේ තේරෙනව නේද එතකොට දෙවෙනි පියවරේදී වෙන තවත් එකක් කියන්න මොකද්ද වෙන්නේ මෙතෙන්දි දෙන්නේ අර P ස්ථානයේ කියන පොලිප්ටයිඩ් එක අර A ස්ථානයේ කියන එකනට දෙනවා තෑගි කරනවා හරි නේද සඳහන් කරගම මේක මොකද අපි කියමු මෙහිදී මෙම පියවරේදී P ස්ථානයේ ඇති tRNA සමග බැඳී පවතින පොලිපෙප්ටයිඩ් දාමය ඒ ස්ථානයේ වෙත පැමිණි tRNA එහි ඇති ඇමිනෝ අම්ලය වෙත පැවරීම නැත්නම් ගමන් කිරීම සිදු වේ. හැබැයි මේ පැවරීමේදී ATP සම්ප්‍රයවීමක් නැහැ. හරි නේද? අපි ලියගමු මේ සඳහා ශක්තිය වැයවීමක් නැත්නම් GTP වැයවීමක් නැත. මේක තව වැදගත් කාරණයක් කරනවා පෙප්ටයිඩ් බන්ධන හැදීම උත්ප්‍රේරණය කරනවලු අර රයිබෝසෝමී RNA. ඒකත් ලියා ගන්න ඕනේ. මෙම පෙප්ටයිඩ් බන්ධන සෑදීමේ ක්‍රියාවලිය RNA මගින් උත්ප්‍රේරණය කරනවා. එතකොට පෙප්ටයිඩ් බැඳීමේ අවසාන වෙනකොට මෙන්න මෙහෙම තමයි තියෙන්නේ. අවසාන පියවර. දැන් මෙතන පෙප්ටයිඩ් බන්ධනේ හැදිලා තියෙන දැන්. මෙතන මෙහෙම ලියනවා. දැන් මෙතන ආජිනීන් ආවා එතකොට මෙතන ආජිනීන්.
දැන් මෙතනට තියෙන්නේ මොකද? අර කලින් ආපු AUG පෙප්ටයිඩ් බන්ධනයකින් බැඳිලා මේ තියෙන්නේ AUG. දැන් මෙයා ගැලවිලා තියෙන්නේ මෙතන. ඒක මොකුත් නැහැ. හරි නේද? දෙවනි පියවර අවසාන වෙනකොට ඕකයි වෙන්නේ. වැඩි පැහැදිලි නේද? හරි නේද? හරි. දැන් ඊට පස්සේ අපිට තියෙන්නේ තුන්වෙනි පියවර. මොකද්ද? පරිසංක්‍රමණයයි. හරිද? දැන් පරිසංක්‍රමණයේදී වෙන්නේ මොකද? පරිසංක්‍රමණයේදී වෙන්නේ මේක. වෙන දේ තමයි. දැන් මෙතන තිබුණේ මොකද්ද? අපේ රූප සදානේ පරිසංක්‍රමණයේදී දැන් මේ තියෙන කුඩා එක. මේ තියෙන විශාල එක. හරිනේ? දැන් මෙතන තියෙන කළු පාටින් යන දෙක තමයි ඒ ස්ථානයේ තිබුණේ. පරිසංක්‍රමණයෙන් වෙන්නේ කරන්නේ කළු පාට එක ආයම වෙන්නේ. කළු පාට එක කියන්නේ. හරි නේද? කළු පාට එක දෙකේනා මෙතන දෙනවා එතන ඉන්නේ කවුද? U C C. හරි නේද? එතන එකේ කෙලවර. ඒකේ කෙලවර මෙතන ආජිනී කෙලවර මීතවනි. දැන් මෙතන his. දැන් මෙතන මොකක්ද තියෙන්නේ? මෙතන tRNA එකේ මොකක්ද තියෙන්නේ? tRNA එකේ mRNA එකේ තියෙන්නේ මෙතන AGG. මෙතන තියෙන්නේ AGG. දැන් AUG මෙතනට ආවා. දැන් මෙතන තමයි මේවා පායිනවා මෙතෙන්ට. කවුද? U A C මෙතනට ආවා. ඒ කවුරුත් නෑ දැන් මෙතන. හරි නේද? දැන් මොකද ඒක? අලුත් එකේ මෙතෙන්ට එන අපිට මෙතන තිබුණේ අපි මොකක් හරි ආයයක් කියන්නේ CCG කියලා කියනවා. හරිද? දැන් මොකද මෙතනට ආව CCG බ්ලැක්. හරිද? ඒතර මෙතන දැන් ওই තියෙන්නේ කෝක තමයි ඊළඟට වෙන්නේ. දැන් මෙතන මොකද වෙන්නේ? මෙතන එනවා අලුත් එකේ. අලුත් එකක් මෙතන. දැන් මෙතන ඉන්නේ අලුත් එකක්. ඒතර එයාගේ මොකද්ද කෝඩ් වනේ? වෙනි සයිටෝසින් අර වගුවෙන් බලමු මොකක්ද දැම්මනෝ කියලා මේකේ දාගන්න පුළුවන්. හරිද? දැන් මෙන්න මොකද මේක මෙතනින් අලුත් එකක් මෙතන. වැඩි පැහැදිලි නේද? මෙයා යනවා. හරි ඔක තමයි ඊළඟ එක. අපි ලියාගන්න. අපි ලියාගමු පරිසංක්‍රමණය. රයිබෝසෝමය මගින් ඒ ස්ථානයේ ඇති tRNA අණුව මොකද වෙන්නේ? P ස්ථානයට පරිසංක්‍රමණය කරයි. ඒකේ ඒකේ කෙලවර තියෙන පොලිපෙප්ටයිඩ් දාමයක් එනවා එතකොට. එම අවස්ථාවේදීම අන්න පවර මොකද මේ ඔයගොල්ලෝ අපිට අලින් දුන්නේ සර් ඔව් පොඩේ මම දෙන්නේ ඩිස්ටර්බ් වෙනවා. අපි දැන් කිව්වේ මොකද්ද? දැන් අපි කිව්වා රයිබෝසෝමේ ඒ ස්ථානයේ තීච එක පැන්න P වලට නේද? පරිසංක්‍රමණය වුණානේ. හරිද? එන්නේ අර පොලිපෙප්ටයිඩ් දාමයත් එක්ක. දෙවෙනි පියවරේ දැනුණානේ ඒකත් එක්ක ඉන්නේ. ඊට පස්සේ මොකද වෙන්නේ? අර P ස්ථානයේ තීච එක පනිනවා E ස්ථානයේ. දැන් එයාගේ අර මීතැවලින් නැහැ. මොකද එයා අර කලින් එක දුන්නනේ වෙබ්සයිට් බන්දරේ. එයා දැන් සම්පූර්ණයෙන් බ්ලැන්ක්. හරි නේද? ඒතර E ස්ථානෙට පැමුණාට පස්සේ යාට පුළුවන් ආපහු
ඒක ඉවත් වෙලා යනවා. හරි නේද? දැන් එතකොට අර A ස්ථානයේ තීචක පෙන්නන්නේ P වලට. පෙන්නම දැන් A හිස්නේ. ඒතර පුළුවන් ආයි තුන්වෙනි TRN එකට එදන්න. ඒතර ওই විදිහට මුළු කෝඩ් වල ටිකම කියෝ පරිවර්තනය කරගෙන යන්න. වැඩි පැහැදිලි නේද? දැන් අපි ලිව්වා රයිබෝසෝමයේ අපි පළවෙනි වාක්‍යය ලිව්වා නේද? රයිබෝසෝමයේ මගින් A ස්ථානයේ TRN යනවා P ස්ථාන ලිව්වනේ. ඊළඟට එම අවස්ථාවේදී P ස්ථානයේ තියෙන හිස්සු TRN යනවා. ඒ කියන්නේ වර මුලින්ම ආපු එක. ස්ථානයේ E ස්ථානයට E ස්ථානයට ගමන් ගනී. පසුව එය E ස්ථානයෙන් රයිබෝසෝමය අතහැර ඉන් ඉවත් වේ. හරි නේද? ඊට පස්සේ අපි ලියාගමු ඊළඟට A ස්ථානයේ නැත්නම් A හිස්සු A ස්ථානයේ අලුතින් ඊළඟ tRNA අණු අදාළ ඇමිනෝ අම්ලය සමගින් සම්බන්ධ වේ. මෙලෙස mRNA අණුවේ පවතින සියලුම කෝඩෝන කියවමින් එය ඇමිනෝ අම්ල අණුපිළිවෙලක් බවට පරිවර්තනය කිරීමට අවශ්‍ය ඉඩ සැලසේ. ඊළඟ පරිසංක්‍රමණය සඳහාද GTP වැය වේ. ඒ GTP වැය නොවන්නේ දෙවෙනි එකට විතරයි. දැන් ඔය විදිහට ගිහිල්ලා අවසානයේදී මොකද? අවසානයේදී මොකද වෙන්නේ? අපි දන්න අවසානයේදී ගිහිල්ලා අන්තිමට වෙන දේ තමයි දැන් මේ කියන්නේ අපේ රයිබෝසෝමය දැන් අන්තිමට තියෙන මෙතන P ස්ථාන ඔක්කොම දැන් ඉවරයි. හරිනේ දැන් මෙතන තියෙනවා tRNA එක ත්‍රිවිධ කෙලවර ඇමිනෝ අම්ල සෙට් එක තියෙන මොන විදිහටද? දැන් මේ තියෙන ඒකට mRNA එක මේ mRNA එක දැන් මෙතන ඇවිල්ලා අර UAA ඒක මොකක්ද? අවසාන ස්ටොප් කෝඩෝන් එක ඇවිල්ලා. හරි නේද? දැන් මේ ස්ටොප් කෝඩෝන් එකට අතර tRNA එකක් බැඳෙනවා. හැබැයි ඒ tRNA එකේ තමයි නැහැ මේ ඇමිනෝ අම්ලය. ඇමිනෝ අම්ලයක් නැහැ. ඇමිනෝ අම්ලයක් නැති tRNA එකක් තමයි මේකට බැඳෙන. අතන මේක ප්‍රෝටීන් එකක් කියලා කියන්නේ. හරි නේද? තේරුණාද? එතකොට මේ අවසාන UAA කියන ස්ටොප් කෝඩෝන් එක තියෙනකොට ඒකට අර ඇමිනෝ අම්ලයක් තියෙන එකක් සම්බන්ධ වෙන්නේ නැහැ. ඒක අපිට මේක ගැලවිලා ඉවත් වෙලා යනවාද මෙතන ස්ටොප් ඉවරයි. එතකොට මේක ස්ටාර්ට් එකේ UG වලින් තියෙන මීතා නිසා ඒක සෙට් එක. ස්ටොප් කෝඩෝන් එකේ මුකුත් ඇමිනෝ අම්ලයක් එන්නේ නැහැ. වැඩ බැහැ ඒකට වෙන තේරුණා නේද? ඒකට වෙන ප්‍රෝටීන් එකක් තමයි ඒකට සම්බන්ධ වෙන්නේ. දැන් මේ කහ පාටින්
සම්බන්ධ වෙලා පවතින tRNA එකක් නෙමෙයි. හරිනේද? වෙනත් ප්‍රෝටීන් එකක් එකට සම්බන්ධ වෙන්නේ. හරිනේ? එතකොට ඒකෙදි ඉඳන් මේකේ කෙලවරට ඉතින් බැඳෙන්නේ නැහැ. පෙප්ටයිඩ් බන්ධනයක් හැදෙන්නේ නැහැ. කිව්වද තේරුණා නේද? උතර අපි ලියාමු සමාප්තිය. දැන් ඔයාලට පේනවා ඊළඟ රූප සරණ බලන්න දැන් ඔයාලට එන්ඩ් එක ආවා. අවසාන ස්ටොප් කෝඩෝන් එකට අර ප්‍රෝටීන් එක ආවා. හරි නේද? මොකද වෙන්නේ? ඒකට කේතයක් නැහැ. tRNA වලට කේතයක් නැහැ. ඊට පස්සේ මොකද වෙන්නේ? ඇමිනෝ අම්ලයේ පොලිපෙප්ටයිඩ් දාන්නේ ගැලවිලා ගියා. මෙතන දීච්ච tRNA එක ගැලවිලා ගියා. මේ ප්‍රෝටීන් එකක් ගැලවිලා ගියා. ඔක්කොම කැලි CC එකට ගියා පරණ තත්ත්වයටපත් වුණා. හරි නේද? ඒක තමයි සමාප්තිය. අපි ලියාගමු. mRNA අණු චලනය වන විට එහි අවසානයේ ඇති නැවතුම් කෝඩෝන අර ස්ටොප් කෝඩෝන් එක නැවතුම් කෝඩෝනේ කෘත්‍යාත්මක රයිබෝසෝමයේ ඒ ස්ථානයේ සමග පෙළ ගැසේ. නමුත් එම නැවතුම් කෝඩෝනය කිසිදු ඇමිනෝ අම්ලයක් සඳහා කේතය සපයන්නේ නැත. මේ නිසා මෙම ඒ ස්ථානයට tRNA අණුවක් පැමිණෙන්නේ නැත. ඒ සමගම සංශ්ලේෂණ අවසන් වූ පොලිපෙප්ටයිඩ් දාමය රයිබෝසෝමයෙන් ගැලවී සයිටෝසෝලයට නිදහස් කරයි. රයිබෝසෝමයේ උපේකකද වෙන් වෙලා යනවා. හරි නේද? වැඩි පැහැදිලිද කියන දේ? එතකොට අපිට උණුවේ ලැබිච්ච පොලිපෙප්ටයිඩ් එක මොනවද? අපිට උණුවේ ලැබිච්ච පොලිපෙප්ටයිඩ් එක මොන වගේද? අපි ගන්නවා ඒකේ මේ වගේ පොලිපෙප්ටයිඩ් එකක් දාන්නේ මේක ඇමිනෝ අම්ල ඔක්කොම තියෙන්නේ. හැබැයි මේක ස්ටාර්ට් එකේ මොනවද තියෙන්නේ? මීතරයි. මේක ස්ටාර්ට් එක මීතරයි. හරි නේද? මේක තනි නාමයක්. මේක තියෙනවා ඇමිනෝ අම්ල සෙට් එක. දැන් මේක ප්‍රෝටීනයක්. මේක ප්‍රෝටීනයක් නෙමෙයි. අපි දන්නවා ප්‍රෝටීනයක් කරන්න මොකද කරන්නේ? මේ වගේ රේඛාවක් වගේ වෙලා යන ත්‍රිමාන හැඩේ දැන් මේක අම්බෙලා සෙට් එක වෙන්නේ නැහැ. මේ තරමකට තියෙන දෙක ගලවලා අයින් කරන්න. හරි නේද? අපි ඒකට කියන සැකසීම ප්‍රොසෙස් කරන්න බෑ. විවිධ සැකසීම් වලට ලක් කරනවා. ලක් වෙලා තමයි අර කෘත්‍යාත්මක ප්‍රෝටීනය හැදෙන්නේ. ඒක පස්සේ කරනවා. මෙන්න මේක. ප්‍රෝටීන් එකක් පොඩ හදලා කරලා ගන්න ඕන. මොකක්ද කරන්න හදන්න තියෙන්නේ? මේක මීටයිමේ අයින් කරන්න ඕන. දැන් අපි ඉගෙන ගන්නේ නැහැ අර අවසානයේ දීච්ච ප්‍රෝටීන් එකට මොකද වෙන්නේ කියලා. ඇත්තට මේකට අමුතු කතන්දරයක් නෙවෙයි අපි සිලබස් එකේ දාලා නැහැ. දැන් ඔය කහ පාටින් දක්වලා තියෙන්නේ රිලීසින් ෆැක්ටර් කියලා එකක් තමයි රිලීස් ෆැක්ටර් කියලා එකක් නිදාස් කිරීම සාධකය. ඒකටත් ප්‍රෝටීන් එකක් එනවා. හැබැයි ඒක මේකට අපිට වැඩක් නැහැ. ඒක අනවශ්‍ය දෙයක්. නිසා ඒක ඔක්කොම සුද්ධ බුද්ධ කරනවා. සුද්ධ බුද්ධ කරලා ප්‍රෝටීනේ හැඩේ ඔක්කොම හැදලා ඉවරනාට පස්සේ තමයි කෘත්‍යාත්මක ප්‍රෝටීන් එක වයි ආඩ වැඩ කරන්නේ. මේක අමුමුවේ රෝ මැටීරියල් එක. වැඩ කරන්න බෑ. වැඩ පැහැදිලිද මම මේ කියන්නේ? ඔන්න ඕක තමයි වෙන දේ. අපි ඒකත් උන්න ලියාගමු. මෙසේ සෑදෙන පොලිපෙප්ටයිඩ් දාමය නොයෙකුත් විකරණය වීම වලට ලක් වී කෘත්‍යාත්මක
කෘත්‍යාත්මක ප්‍රෝටීනයක් සාදයි. මම හිතනවා ඔක තේරෙන්නේ නැති කියලා. හරි නේද? දැන් ඊට පස්සේ අපිට සඳහන් කරගන්න ඕනේ පොලිරයිබෝසෝම් කියන කතාව. දැන් අපි දන්නවා අපි mRNA අණුවේ මෙතන තුනේ මොකද්ද? ස්ටාර්ට් කෝඩ් එක AUG මේක ඊළඟ ඇමිනෝ ඇසිඩ් සඳහා තියෙන්නේ අපිට අවසානයේ තියෙන මොකද්ද? ස්ටොප් කෝඩ් එක අපි එක්සැම්පල් එකක් දෙන්න UAA කියන එකයි. කරන්නේද? මොකද උනේ? ඔන්න පළවෙනි රයිබෝසෝමය මේකට සම්බන්ධ වෙලා පළවෙනි රයිබෝසෝම එකට සම්බන්ධ වෙලා හදනවනේ. හදනකොට දැන් මේ කෙලවරින් මෙයා ටික ටික දණ්ඩ මෙහෙට එළියට එනවනේ. නේද? මේ පැත්තට යන්නේ රයිබෝසෝම චලන මේ පැත්තනේ. ඒත් ටික මොහොතක් ගියාට පස්සේ මොකද වෙන්නේ අපිට ලැබෙන්නේ? අපිට ලැබෙන මේ වගේ මෙයා මේක එළියට එන්නේ. A U G ඊළඟ ඇමිනෝ එකත් ඇවිල්ලා දැන් මෙතන තමයි රයිබෝසෝම් එක තියෙන්නේ. දැන් මෙතන. ඔහොම. මේකේ ඇතුළේ තුනයි. මේක තුටි. දැන් මෙතන තමයි UAA හරිනේ. කොහොමද දැන් අපි කිව්වේ? දැන් ළමයි මෙහෙම වෙනකොට දැන් මේ එතන මේක දැන් පොලිපෙප්ටයිඩ් එකද හැදෙනවා. පොලිපෙප්ටයිඩ් හැදෙනවා. දැන් මේ කෙලවර නේ තව එකක් මෙතන ජොයින් වෙන්න පුළුවන්. වෙන රයිබෝසෝම් එකක් මෙතන ජොයින් වෙන්න පුළුවන්. යුසනල් පස්සට මොකක්ද? දැන් නම් මේක එක දෙන්න මොකද? විවෘතයි හරිද? විවෘතම ගන්න. මේකෙන් තව රයිබෝසෝම් එකක් ගන්න පුළුවන්. ඔන්න තව රයිබෝසෝම් එකක් ගන්න නේද? මොකද ගන්නන්නේ? දැන් මෙයන් තාමව ටික මේ එළියට එන්නේ. එළියට ගමු. තව එකක් නැහැ. ඉතින් මොකද වෙන්නේ? මේ වැඩේ ඕනතරම් රයිබෝසෝම බැඳි මොකද වෙන්නේ? මේක එක mRNA යන රයිබෝසෝම් ගණනාවක්. ඒ කියන්නේ බැලලා මේකෙන් එකයි ඉමෝග්ලෝබින් එක මොකද කරන්නේ? හරි ඉක්මනින් පොලිපෙප්ටයිඩ් ඕනතරම් ගන්නනේ. ඉක්මනින් විතර මේ තනිය mRNA අණුවකින් මේ වගේ කෘත්‍යාත්මක රයිබෝසෝම් ගණනාවක් බැඳුනා මේකට කියන්නේ පොලිරයිබෝසෝම්. දැන් ඔය තියෙන විදිහට එහෙම ටීච් එකක්. දැන් ඔයාලට පේනවා මේ පැත්තෙන් ඇවිල්ලා මේ කුඩා යුනිට් එකකට එකතු වෙනවා. කෘත්‍යාත්මක රයිබෝසෝම් විතර කියලා. මේ දෙකට කෙරෙලා ඒකුත් වෙනවා. ඕනතරම් බැඳෙන්න පුළුවන්. දැන් මෙතන හතරක් විතර පොලිපෙප්ටයිඩ් දාම හතර. හතර ඉතින් ඒ ඕනතරම් බැඳෙන්න පුළුවන් බැඳවගේ. දැන් ඔය යටින් තියෙන එහෙම වැදිච්ච එකක් ඉලෙක්ට්‍රෝන අනිශ්චය රූපයක් ඔය යට තියෙන්නේ. වැඩි පැහැදිලි කියනද? ඒතර ඕනතරම් හදන්නේ පොලිරයිබෝසෝම් වලට. ඒ කියන්නේ
ඇති තරම් හදන එකයි තියෙන්නේ. සෛලයට ඕන තරම් හදා ගන්න පුළුවන් එක mRNA එකෙන් එක පොලිපෙප්ටයිඩ් එකකට 90 ඕන තරම් හදලා. එහෙම හදන්නේ පොලිරයිබෝසෝම කතන්දරේ. හරි නේද? අපි ඒක සඳහන් කරන පොලිරයිබෝසෝම කියලා අපි ලියාගමු. මෙහෙම ලියාගමු මේ පොලිරයිබෝසෝම කියලා ලියන්න. මොකද්ද? හරිද? හරිද? අපි ලියාගමු මේ මෙහෙම ලියාගමු mRNA අණුව දැන් මොකසලන් දීලානේ තියෙන නිසා ගන්න ඕනේ නැහැ ගෙදරදී අරගෙන mRNA අණුව මත රයිබෝසෝමය ප්‍රමාණවත් දුරක් චලනය වූ විට mRNA අණුවටම තවත් රයිබෝසෝමයක් සම්බන්ධ වේ. මෙලෙස mRNA අණුවේ දිග මත රඳා පවතිමින් රයිබෝසෝම ගණනාවක් එකම mRNA අණුවකට සම්බන්ධ වීමෙන් පොලිරයිබෝසෝම සෑදේ. පොලිරයිබෝසෝම නිසා එකම mRNA අණුවක් යොදා ගනිමින් පොලිපෙප්ටයිඩ් දාම කීපයක් සංශ්ලේෂණය වේ. මේ නිසා රයිබෝසෝම මගින් පොලිරයිබෝසෝම මගින් පරිවර්තන ශීඝ්‍රතාවය වැඩි කරයි. හරි. දැන් අපිට ඊළඟට තියෙන්නේ අවසාන කැලේ මේක අපි එකක් කරලා එමු. මේ අපි ලියාගමු මාතෘකාවක් ශූන්‍යස්ටිකයින් සහ ප්‍රාග්ඥස්ටිකයින් අතර තියෙන ප්‍රෝටීන් සංශ්ලේෂණයේ වෙනස්කම්. හරි. ඒතර බබුවක ලියාගන්න එක පැත්තක ප්‍රාග්ඥස්ටිකයෝ අනෙක් පැත්තේ ශූන්‍යස්ටිකයෝ.
GTP GDB කොහෙද වෙන්නේ? මේකද? මේකද? කරනවා ATP ADP ඉතින් ඒ වෙනකොට ඇඩිනොසින් වලට ගුවැනොසින් වෙතද? හරිනේ? ඔයාලා දැනට මම දන්නවා ශූන්‍යස්තිකයෙන් දැන් ආරම්භක ඇමිනෝ අම්ලේ මීතෑනේ ඉන්නේ. නේද? හැබැයි ප්‍රාග්න්‍යස්තිකයේ බැක්ටීරියා වල නම් මීතෑවනින් ආ කියලා නම් අර නේද? අපි සඳහන් කරගමු. ප්‍රාග්න්‍යස්තිකයේ ආකියා වල මීතෑවනින් බැක්ටීරියා වල ෆෝමයිල් මීතෑවනින්. හැබැයි ශූන්‍යස්තිකයේ නම් ආරම්භක ඇමිනෝ අම්ලේ මීතෑවනින්. ඊළඟට අපි කොහොම ඒක අර ඉන්ට්‍රෝන කතා මුකුත් නැහැ කියලා වෙලම් වෙන්නින් නැහැ කියලා. මතකනේ? ප්‍රාග්න්‍යස්තිකේ ඉන්ට්‍රෝන නැහැ. හැබැයි ශූන්‍යස්තිකේ නම් ඉන්ට්‍රෝන තියෙනවා. ඉන්ට්‍රෝන තියෙන අයට හැදෙන්නේ මොකද්ද? ප්‍රී mRNA. ඒතර මේගොල්ලන්ගේ කෙලින්ම mRNA. ඒතර ප්‍රී mRNA තියෙනවා නම් RNA සැකසීම ප්‍රොසෙස් කිරිල්ලක් තියෙනවා. මේවට ප්‍රොසෙස් කිරිල්ලක් නැහැ. ඒක ලියාගන්න. ඒතර ප්‍රාග්න්‍යස්තිකේින්ද ඉන්ට්‍රෝන නැත. හැබැයි ශූන්‍යස්තිකින්ද ඉන්ට්‍රෝන පවතී. උතර ප්‍රියමාරණේ නොසාද ඒක ලිව්වනේ. ශූන්‍යස්තිකය ප්‍රියමාරණේ හදන්නේ ඉන්ට්‍රෝන තියනවානේ. අර ඔයගොල්ලන් එහෙම නැහැ. ඒතර ප්‍රියමාරණේ තියෙනවා RNA සකස් කිරීමකුත් සිදු කරනවානේ. අපි කිව්වේ කපලා කොටලා හදනවානේ. ඒතර ඒකත් ලියන්න ඕනේ. mRNA සැකසීමක් සිදු වෙන්නේ නැහැ ප්‍රාග්න්‍යස්තිකේ. මේකට වෙන ප්‍රොසෙස් වෙන්නේ. ඊළඟට අපි කිව්වා ශූන්‍යස්තිකේ එක ජානයේට එක mRNA එක. ජාන 10 නම් mRNA 10යිනේ. අරගොල්ලන් කිව්වා මොකද වෙන්නේ? ඔක්කොම mRNA යන මුළු ජාන ටික ඔක්කොම ඔපේ. හරි නේද? එතකොට වෙන්නේ මොකද? mRNA යනක ජාන ගොඩක් තියෙනවා. එක mRNA යනවා ප්‍රාග්න්‍යස්තික හදන්නේ. අරගොල්ලන් එන ජානයේට එකයි. හරි නේද? ඒතර ලියන්න ඕනේ mRNA යනක එක ජානයක් පමණක් පවතී. දැන් ඊළඟට මම කිව්වා ප්‍රාග්න්‍යස්තිකයේ කෙලින්ම ප්‍රොමෝටර් එකට කිසිම ප්‍රශ්නයක් නැතුව කෙලින්ම සම්බන්ධ වෙන්න පුළුවන් කියලා. අරගොල්ලන්ට අපුවා කෙලින්ම සම්බන්ධ විය නොහැකි. ප්‍රෝටීන් කොටසක් ඕනේ. ඒක අපි ඉගෙන ගත්තා ඒක අපි ප්‍රවීණ තාම කරේ නැද්ද අපි ඉස්කෝලේ? කරානේ යන්නේ කෙලින්ම සම්බන්ධ වෙන්න බෑ. ඒකත් සඳහන් කරනවා. ප්‍රාග්න්‍යස්තිකයේ RNA පොලිමරේස් කෙලින්ම ප්‍රොමෝටර් අනුක්‍රමයට සම්බන්ධ වෙන්න පුළුවන්. අතරමැදි කවුරුත් ඕනේ නැහැ. නමුත් ශූන්‍යස්තිකයේ එහෙම ඍජුවම ප්‍රොමෝටර් එකට සම්බන්ධ වෙන්න බෑ පොලිමරේස් වලට. මේක අවසාන එක තමයි ඔයාලට අපි කිව්වා ශූන්‍යස්තිකේ න්‍යෂ්ටිය තියෙනවානේ. ඒ නිසා mRNA යන හදලා ඉවර වෙනකන් අපිට පරිවර්තනය පටන් ගන්න බෑ.
මොකද න්‍යෂ්ටි ඇතුලේ තියෙන අර එළියෙනේ තියෙන්නේ. නමුත් ප්‍රාග්නස්ටික් එකම න්‍යෂ්ටියක් නැති නිසා ප්‍රතිලේඛනය ඉවර වෙන්න කලින්ම පටන් ගන්න පුළුවන්. ඒක අපේ රූපසාරක තමයි මම හිතන්නේ කිව්වා උඩේ. උතන දාලා අපි කිව්වේ පටන්. මේ තියෙන්නේ. දැන් මෙතන මේ mRNA එක හැදිලා ඉවර වෙලා එළියටත් එන්න ඕන. ආවට පස්සේ මේක පටන් ගන්න. දැන් මේකම මේක ඇතුළෙමනේ තියෙන්නේ. ඒ නිසා මේ ප්‍රතිලේඛනය අවසන් වෙන්න කලින්ම මේක පටන් ගන්න පුළුවන්. ඒක ඇතුළෙමනේ තියෙන්නේ. තේරුණා නේද? ඒතර ඒකත් සඳහන් කරගන්න එතකොට. ප්‍රතිලේඛනය අවසන් වීමට පෙර පරිවර්තනය ආරම්භ වේ. නමුත් චූනි අස්තිමින් ප්‍රතිලේඛනය අවසන් වුණාට පස්සේ තමයි පරිවර්තනය ආරම්භ වෙන්නේ. දැන් ඔය ටික තමයි ප්‍රෝටීන් ට්‍රාන්ස්ලේෂන් එකට තියෙන ටික. ඔය ටික තමයි ප්‍රෝටීන් ට්‍රාන්ස්ලේෂන් එකට තියෙන ටික. හරිද? ප්‍රශ්න තියෙනවද මොනවාක්වත් හරිනේ? අපි නෑ ඊළඟ දවසේ බලමු දැන් වෙලා ගියද? 11ට කාලේ හැරලි ගන්න නම්බර බෑ ගන්න. අපි ඉස්සෙල්ලා පොඩි බ්‍රේක් එකක් කරගෙන ඈ අපි ඊළඟ දවසේ බලමු නේද ඊට. ඈ? ඔව් පටන් ගන්නකොට හිටි කීයද? ඈ? ඔව් කී දෙනෙක් හිටියද? පටන් ගන්නකොට ඊට පස්සේ මට යනවා ඉන්නේ උන් තමයි පයිලංගේ වල ගන්න. පේපර්ස් කරනකොට ගන්න උටි විතරයි. අහදින්නේ හොඳට මට දාන්න පටන් ගන්නකොට සහ අවසාන ටික මම කරලා ගන්නේ උන් ටික විතරයි. ඔයාලා කාලම වරෙල්ලා කියන මේ ආන්නෙත් නෑ මුත් නෑ. ඒ උන් දිහා කපලත් අර වැඩ ගන්න දුවත් අරින්නවා.